අපි දන්න දෙයක් තමයි මේ වන විට ලංකාව පමණක් නොවේ අපේ රට පමණක් නොවේ ලෝකයම ලෝකයේ මනුෂ්‍ය ප්‍රජාව බරපතල අනතුරක් අභිමුව ඉන්නේ. ශිෂ්ටාචාරමය ගැටලුවකට මුහුණ දී තිබෙන මොහොතක්. ශිෂ්ටාචාරය මනුෂ්‍ය ශිෂ්ටාචාරය වදවේදෝ කියන බරපතල සැකයට මුහුණ දෙමින් තිබෙන මොහොතක්. ඒ නිසා ලංකාව පමණක් නෙමෙයි මුළු ලෝකයේම ජනතාව තමන්ගේ ජීවිත රැක ගැනීම සඳහා බරපතල අරගලයක යෙදමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ COVID-19 වසංගතයත් සමග මේ ලෝකය බරපතල අනතුරකට ලක් වී තිබෙන මොහොතක සියලුම ජනතාව සූදානම් වෙන්නේ සියලුම ජනතාව ලෝකවාසීන් සියලු දෙනාම මනුෂ්‍ය සංහතිය මේ වෙලේ රැක ගැනීමේ බරපතල අරගලයකදී සිටිනවා. ඒ නිසා තමන්ට ආහාර ටික ආරක්ෂා කරගන්න, තමන්ගේ ආහාර සුරක්ෂිතභාවය, එතකොට තමන්ගේ බෙහෙත්, තමන්ට අවශ්‍ය කරන ඖෂධ, ඒක ඒ වගේම එන්නත් මේවා පිළිබඳව තමයි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙන්නේ. හැබැයි අපි ඒ අතර දකින තවත් දෙයක් තමයි මේ විදිහට ලෝකය අනතුරකට මුහුණ දී තිබෙන වෙලාවක, ආපදාවකට මුහුණ දී තිබෙන වෙලාවක, වසංගතයකට මුහුණ දී තිබෙන වෙලාවක ලෝකයේ යම් යම් ලුම්පන්, ඒ වගේම අපි කියන්නේ පාදඩ ස්වරූපේ දේශපාලන ප්‍රභූන් සහ ඒ පාදඩ ස්වරූපේ දේශපාලන ප්‍රභූන් සමග එකතුව වසල වෙළෙන්දන්, වසල සමාගම් හවුල්කාරීව කටයුතු කරමින් ලාභය ඉපයීමේ බරපතල අපි කියන්නේ ගිජුලිහිනි ධනවාදයක යෙදමින් සිටිනවා. ඒක තමයි මේ නව ලිබරල් ආර්ථික දේශපාලන ආර්ථික ක්‍රමවේදය බවට පත් වී තිබෙන්නේ මේ මොහොතේ. එක පැත්තකින් මිනිස්සු තමන්ගේ ජීවිත රැක ගැනීමේ තමන්ගේ ආහාර ටික, තමන්ට කන්න ටිකක් හොයාගන්න, තමන්ට බෙහෙත් ටිකක් හොයාගන්න, තමන්ගේ එන්නත ලබා ගැනීම සඳහා බරපතල අරගලයකදී තිබෙනවා. ඒවා තමන්ගේ ජීවිකාව ආරක්ෂා කරගන්න විශාල සටනකදී තිබෙනවා. තමන්ගේ රක්ෂාව ආරක්ෂා කරගන්න විශාල සටනකදී තිබෙනවා. ඔවුන්ගේ තිබෙන ඔවුන්ගේ රක්ෂාවන් අහිමි වෙලා ඔවුන්ගේ දෛනික ජීවිතේ කඩන් වැටිලා තියෙනවා. ඒ අතරම අපි දකිනවා සුළු පිරිසක් මේ වන විට ලෝකේ පළවෙනි ෆෝබ් සංග්‍රහවට අනුව මේ වන විට කෝටි ප්‍රකෝටිපතියන් අලුතෙන් 654 දෙනෙක් අලුතෙන් වර්ධනය වෙලා තියෙනවා. අලුතෙන් පැන නැගිලා තියෙනවා. ඒ වගේම ඔවුන් ඩොලර් ට්‍රිලියන 1.4ක ලාභයක් උපයලා තියෙනවා මේ වගේ බරපතල අනතුරුදායක තත්වයකදී. මුළු ලෝකෙම මෙවැනි බරපතල වසංගතයකට මුහුණ දී තිබෙන තත්වයකදී ලාභ උපයන සමාගම් විශාල ප්‍රමාණයක් මේ වන විට තමන්ගේ ලාභය උපයමින් තිබෙනවා. ඒ නිසා තමයි අපි දැක්කේ පහුගිය කාලේ මේ වසංගත ධනවාදය පිළිබඳව දිගින් දිගටම කතා කරන්නේ. ඒ සඳහා විවිධ සමාගම් මේ වසල ස්වරූපයේ සමාගම් ජනතාවගේ මුදල් මංකොල්ලකමින් ජනතාවගේ අවධානය තමන්ගේ ජීවිත රැක ගැනීම සඳහා යෙදී තිබෙන මොහොතක මේ විවිධ රටවල ඉන්න ඒ බොහොම පාදඩ ස්වරූපේ ඒ පාදඩ වසල ස්වරූපයේ දේශපාලන ප්‍රභූපන්තීන් සමග එකතු වෙලා මුදල් ඉපයීමේ මහා දැවැන්ත කූට වසල ප්‍රයත්නයක යෙදමින් තිබෙනවා. ඉතින් එවැනි වූ ඒ හා සමානවම අපිට පේනවා ලෝකයේ මේ විදියට හැසිරෙනකොට මේ විදිහේ දේශපාලන ආර්ථිකයක් ක්‍රියාත්මක වෙනකොට අපිට පේනවා ලංකාව තුලත් ලංකාවේ මේ ලුම්පන් දේශපාලන ප්‍රභූන් සහ ඒ වසල සමාගම් එකතුව කොම්පැනි එකතු වෙලා ජනතාවගේ මුදල් සොරකම් කිරීමේ මහා මංකොල්ලයන් වල මහා කොල්ලකාලී ආර්ථික වැඩපිළිවෙලක යෙදමින් තිබෙන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එවැනි අවස්ථාවක් තමයි අපි මේ මොහොතේ දකින්නේ. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රටට හෙළි කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාවේදී අවධානය යොමු කරන්නේ මේ අපේ රටේ ජනතාව මේ තුන්වෙනි කොවිඩ් රැල්ලත් එක්ක බරපතල අභියෝගයකට මුහුණ දී තිබෙන වෙලාවක තමන්ට තමන්ගේ ආහාර ටික සුරක්ෂිතව තමන්ට ප්‍රමිතියකින් යුක්ත ආහාර වේලක් ගැනීමේ බරපතල අනතුරක් තිබෙනවා. ආහාරවල වසවිස පිළිබඳ බරපතල අනතුරක් තිබෙනවා. කොවිඩ් අනතුර වගේම පිළිකාකාරක පොල්තෙල් පිළිබඳ භයානක තත්ත්වයක් තිබෙනවා. පොහොර පිළිබඳ භයානක තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම තමන්ගේ ඖෂධ පිළිබඳ තමන්ට ලැබෙන බෙහෙත් වල ප්‍රමිතිය පිළිබඳ බරපතල උවමනාවක් උනන්දුවක් තිබෙනවා. එන්නත පිළිබඳ බරපතල අවශ්‍යතාවයකින් පෙළෙනවා රටේ. ඒතර මේ විදිහට රටේ ජනතාවට
බරපතල අනතුරක බරපතල අභියෝගයකට මුහුණ දීලා තියෙන වෙලාවක අපිට පේනවා ආණ්ඩුව මේ රටේ ජනතාවගේ බෙහෙත් ටිකේ ප්‍රමිතිය ගැන හොයන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවට ජනතාවට ලැබෙන ආහාරවල ප්‍රමිතිය ගැන හොයන එක පැත්තක තියලා අපිට පේනවා ආණ්ඩුවේ යම් යම් ආණ්ඩුවේ ඉන්න මේ වසල ස්වරූපේ ආණ්ඩුවේ ඉන්න ලුම්පන් දේශපාලන ප්‍රභූන් මේ ජාත්‍යන්තර විදේශ රටවල ඒ වසල සමාගම් එක්ක එකතු වෙලා වසල සමාගම් වලට අවශ්‍ය කරන විදියට මංකොල්ල කෑම මේ රටේ ධනය මංකොල්ල කෑම සඳහා ඉඩකඩ සලසමින් තිබෙනවා. ඒ සඳහා දැන් තෝරගෙන තියෙන්නේ මේ අරක්කුවල ප්‍රමිතිය ආරක්ෂා කිරීමේ මුවාවෙන් කරන මහා මංකොල්ලයක්. අරක්කුවල ප්‍රමිතිය තමයි දැන් ආණ්ඩුවට ප්‍රධාන වගකීම බවට පත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් බවට පත් වෙලා තියෙන අරක්කුවල ප්‍රමිතිය ආරක්ෂා කරන එක. මේ මිනිස්සුන්ට බෙහෙත් ටික ප්‍රමිතියකට අනුව ලැබෙනවද කියන එක පිළිබඳ අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. මිනිස්සුන්ගේ ආහාරවල ප්‍රමිතිය ආරක්ෂා කරන්න ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ප්‍රමිති ආයතනයම කියනවා ඔව් සමහර SLS එක තිබ්බර ටිකක් ඉතින් ප්‍රශ්න තියෙනවා ටිකක් ඒවා ජනතාවගේ පරිභෝජනයට සුදුසු නැහැ කියලා කියනවා. ඒතර එවැනි තත්වයක තමයි අපේ ආහාරය පිළිබඳ අපේ ආහාර පිළිබඳ ප්‍රමිතිය අපිට තියෙන්නේ. බෙහෙත්වල ප්‍රමිතිය පිළිබඳ එවැනි සැකයන් තියෙන්නේ. ඒතර එවැනි තත්වයක් තිබියදී මේ දැන් ආණ්ඩුව තකහණියක් කටයුතු කරමින් ඉන්නවා අරක්කුවල ප්‍රමිතිය ආරක්ෂා කරන්න. ඒ සඳහා අපි කියන්නේ ඒ සඳහා අවශ්‍ය කරන ස්ටිකරය. ඒ සඳහා ඕන කරන අපි කියන්නේ ෆූල් ප්‍රූෆ් ඇල්කොහොල් ස්ටිකර් එක. ෆූල් ප්‍රූෆ් ඇල්කොහොල් ස්ටිකර් එකක් අපිට ස්ටිකර් එකක් හඳුන්වලා දීලා ඒ ස්ටිකර් එක හරහා මේ අරක්කුවල ප්‍රමිතිය ආරක්ෂා කරන්න. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකයේ මේ ක්‍රමවේදය තියෙනවා. දැන් මේ ක්‍රමවේදය මේ ෆූල් ප්‍රූෆ් ඇල්කොහොල් ස්ටිකර් එක හඳුන්වා දීමේ මේ ක්‍රමවේදය ලංකාවේ 2014 විතර ඉඳලා සාකච්ඡා වෙලා 2016 තමයි මේ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ. අරක්කු නිෂ්පාදනය කරද්දී ඒ අරක්කුවල ප්‍රමිතිය ආරක්ෂා කරන්න. එතකොට ඒ අරක්කු ව්‍යාජ ලෙස නිෂ්පාදනය වෙමින් රටට අහිමි වෙන මුදල් රටට අහිමි වෙන ඒ බදු මුදල් අහිමිවීම වළක්වා ගැනීම සඳහා ඒකට ස්ටිකරයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙල නැත්නම් QR කෝඩ් එකක් හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් පිළිබඳව 2016 ඉඳලා සාකච්ඡා වුණා. 2016 දී තමයි අපි මාධ්‍ය වලින් දකින්නේ මේ පිළිබඳව ටෙන්ඩර් කැඳවීමක් කරන්නේ මේ ෆූල් ප්‍රූෆ් ඇල්කොහොල් ස්ටිකර් එක නිපදවන්න ඒකට අවශ්‍ය කරන ටෙන්ඩර් කැඳවීමක් කරනවා 2016 දී. 2016 දී මුදල් අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ රවි කරුණානායක. 2016 දී මේකට ටෙන්ඩර් කැඳවීමක් කරාම මේකට විශාල වශයෙන් ලංකාවේ මුද්‍රණකරුවන් ඉල්ලනවා. ඒ වගේම විදේශීය මුද්‍රණකරුවන්, ඉන්දියානු මුද්‍රණකරුවන් මේකට ඉදිරිපත් වෙනවා. ඒතකොට මේක ලබා දෙන්නේ ඉන්දියාවේ මුද්‍රණ සමාගමකට. ඉන්දියාවේ මුද්‍රණ සමාගමකට තමයි මේක ලබා දෙන්නේ. මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් MSP කියන මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් කියන මුද්‍රණ සමාගමට. හැබැයි මේ 2016 මේක ලබා දෙන්න කටයුතු කරන්න මේක ලබා දීම සඳහා එකඟ වෙනකොට මේ MSP කියන සමාගම බරපතල වංචනික සමාගමක් විදිහට බ්ලැක් ලිස්ට් කරලා තිබුණ ඉන්දියාවේ. ඉන්දියාවේ ඔවුන්ගේ මේ පාස්බුක් එකක් නිපදවීම සඳහා ඒක මුද්‍රණය කිරීම සඳහා බාර දීලා ඒකෙන් අධික ලෙස මුදල් වංචා කිරීම හේතුවෙන් ඒ සමාගම MSP කියන සමාගම මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් කියන සමාගම බ්ලැක් ලිස්ට් කරපු සමාගමක් විදිහට තමයි ඒ වන විටත් නම් කරලා තිබුණේ. ඊට පස්සේ ඊටත් කලින් කෙන්යාවේ ඒ වගේම සුඩානයේ ලයිබීරියාවේ මේ අප්‍රිකානු කලාපයේ රටවල් වල බරපතල වංචාමන් වලට හවුල් වෙලා ඒ රජයන් විසින් බ්ලැක් ලිස්ට් කරපු කම්පැනි එකක් මේ MSP කියන සමාගම. 2016 දී ලංකාවේ ලන්සු තේනකොට ලංකාවේ මේකට ඉදිරිපත් වෙලා ටෙන්ඩර් එක ගන්නකොට මේක බ්ලැක් ලිස්ට් කරපු සමාගමක්. හැබැයි රවි කරුණානායක මහත්තයාත් ලංකාවේ බ්ලැක් ලිස්ට් වෙච්ච මිනිස්සෙක්. ඒතකොට ලංකාවේ රවි කරුණානායක මුදල් ඇමතිවරයා විදිහට බොහෝ වෙලාවට මේ අතර මාධ්‍ය වලින් පළ වෙන දෙයක් තමයි රවි කරුණානායක වගේම මේක අර්ජුන් ඇලෝෂියසුත් මේකට සහභාගී වෙලා තියෙනවා මේ හවුල හදන්න. 2016 හිටපු ඒ චෞර අපි කියන ලුම්පන් දේශපාලන ප්‍රභූන් සහ මේ චෞර සමාගම් අතර හවුලක් හැදීම සඳහා කටයුතු කරපු කෙනෙක් තමයි අර්ජුන් ඇලෝසියස් කියන්නේ. එතකොට මේ අය එකතු වෙලා තමයි මේක මේ අරගන්නේ. මේක මේ MSP කියන සමාගමට මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් කියන සමාගමට ලබා දෙන්නේ. එතකොට ඒක
16දී මේක ඊට පස්සේ 2017දී නැවත වතාවක් මේකේ ටෙන්ඩර් කැඳවුණා. 2017දීත් මේගොල්ලන් තමයි දෙන්නේ. එතකොට මේක මේ වන විට ඊටාම වංචනික ගනුදෙනුවක් බවට පත් වෙලා තිබුණේ. මේක වංචනික ගනුදෙනුවක් බවට පත් වෙලා තිබුණේ. පහුගිය කාලෙත් ඒ යුගයේත් අපි දැක්ක මේ පිළිබඳව මාධ්‍යවල පළ වෙනවා. ඇයි මෙවැනි සමාගමකට මෙවැනි මේ වගේ ටෙන්ඩරයක් ලබා දෙන්නේ? ලංකාවේ එවැනි සුදුසු අය නැද්ද? ලංකාවේ මුද්‍රණකරුවන් නැද්ද? එතකොට අපි දැක්ක යම් යම් අවස්ථාවල බලධාරීන් කියනවා නෑ මේකේ ආරක්ෂිතභාවය ගැන අපිට හිතන්න ඕනේ. එතකොට ලංකාවේ පාස්බුක් හදන්නේ කවුද? ලංකාවේ චෙක්බුක් වගේව මුද්‍රණය කරන්නේ ලංකාවේ නෙමෙයිද? එතකොට ලංකාවේ මුද්‍රණකරුවන්ට එවැනි හැකියාවක් නැද්ද? මේ විදියට විවිධ හේතුන් ඉදිරිපත් කරලා ඒ ලංකාවට එන්න තියෙන සල්ලියක් නෙමේක. මේක මුද්‍රණය කිරීම මේ ස්ටිකර් එක මුද්‍රණය කරන එක එහෙම නැත්නම් මේ සුරක්ෂිතභාවය සටහන් කරන මේ ස්ටිකර් එක මුද්‍රණය කරන එක ලංකාවේ මුද්‍රණකරුවෙකුට මුද්‍රණ සමාගමකට දුන්නා නම් ඒ මුදල් එන්නේ ලංකාවට. හැබැයි අපි දැක්ක දෙයක් තමයි මේ මුදල් අන්තිමේදී ඉන්දියාවට ගලාගෙන වෙන රටකට ගලා යන්නේ. විදේශීය සමාගමකට, චෞර සමාගමකට ගලා යන්නේ. මංකොල්ලකාරයෙක් යටටපත් වෙන්නේ. ඒකෙන් අර වසරකට රුපියල් බිලියන 2කට වඩා අධික ප්‍රමාණයක් මුදල් ගලාගෙන යනවා වෙනත් සමාගමකට. මේක වළක්වන්න තිබුණා. එසේ තිබියදී එහෙම කරේ නැහැ. එදා රවි කරුණානායක අර්ජුන් ඇලෝසියස්ලා එකතු වෙලා එදා කළෙත් ඒ චෞර ඒ මංකොල්ලකාරී ආර්ථික වැඩපිළිවෙලක් ගෙන ගියේ. ඒ ලුම්පන් දේශපාලන ප්‍රභූන් සහ ඒ මංකොල්ලකාරී සමාගම් හවුලක් හදාගනිමින් විශාල මුදල් මංකොල්ලයක් සඳහා කටයුතු කරමින් සිටියා. එතකොට තියෙන ගැටලුව තමයි මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙන්නේ එදා තිබුණු ඒ වංචනික භාවය, එදා තිබුණු හොරකම්, එදා තිබුණු ඒ මුදල් හොරකම් පිළිබඳව දූෂණයන් පිළිබඳව විශාල වශයෙන් කතා කරලා විශාල වශයෙන් කතා කළා මහ බැංකු බැඳුම් කරේ ගැන, වංචාව ගැන විශාල වශයෙන් කතා කළා මූල්‍ය වංචාවන් ගැන. එතකොට මේ වංචනිකයන් අල්ලනවා, මේ වංචාවන් වල ඉඩ දෙන්නේ නැහැ කියන කතාව තමයි පහුගිය කාලේ පුරාම විපක්ෂ විදිහට ආණ්ඩුව මතු කළේ. හැබැයි අපි දන්නවා ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒ මහ බැංකු බැඳුම් කරේට සම්බන්ධ වුන් අල්ලනවා නෙමෙයි. මහ බැංකු බැඳුම් කරන්නට සම්බන්ධ වීම සහ මහ බැංකු බැඳුම් කරය ගැන කතාවක්වත් නැති වුණා. අන්තිමේදී උන්ට ඇප ලැබුණා. අර්ජුන් ඇලෝසියස්ලට යහතින් එළියට යන්න පුළුවන් වුණා. අර්ජුන් මහේන්ද්‍රන් ගේනවා තියා අර්ජුන් මහේන්ද්‍රන් ගැන කතාවක්වත් නැති වුණා. දැන් එහෙම තියෙනකොට මේසා වංචාවක් 2016 රවි කරුණානායකලා වගේ අය එකතු වෙලා මේ සමාගම් වලට මේවා ලබා දීලා තියෙන ටෙන්ඩර් එක දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ ඒ හොරකම ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන පියවර අරගෙන ඒකට අවසර ලබා දීලා තියෙනවා. නැවතත් මේක දෙන්නේ MSP සමාගමට. මේක දෙන්නේ මේ යෝජනාව ගේන්නේ අද අපිට මාධ්‍ය වලින් පළවෙන තොරතුරු අනුව මේ යෝජනාව ගේන්නේ තර හෙජින් ගනුදෙනු වලට ඔය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ හෙජින් ගනුදෙනු එතකොට ග්‍රීක් බොන්ඩ් පිළිබඳව මැදිහත් වෙච්ච ඒ ආණ්ඩුවේ හිටපු කප් ගහපු ලුම්පන් දේශපාලන ප්‍රභූන් සහ මේකටත් අවසානයේදී අර්ජුන් ඇලෝසියස්ට මැදිහත් වෙලා තියෙන බවක් තමයි මාධ්‍ය වලින් පළ වෙන්නේ. මේ විදිහට මේ සියලු දර පරණ මේ හොරකම් කරන ලුම්පන් දේශපාලන ප්‍රභූන් හා ඒ චෞර සමාගම් හැම විටම එකතුව කටයුතු කරනවා. ආණ්ඩුව මොකක් වුණත් ආණ්ඩුවක් ඉඳලා ගියත් ඒ ආණ්ඩුවේ මොන ආණ්ඩුව දෙන්නේ කියන ප්‍රශ්නය නෙමෙයි තියෙන්නේ. මේගොල්ලෝ හැම විටම ආණ්ඩුව මාරුණාට මේ චෞර සමාගම්, මේ චෞර වලල්ල, මේ දූෂිත වලල්ල, මේ මංකොල්ලකාරයන්ගේ හවුල කවදාක්වත් කැඩෙන්නේ නැහැ. ඒ නිසා අපිට පේන්න තියෙන මේ මංකොල්ලකාරයෝ තමයි නැවත එකතු වෙලා ඉන්නේ. 2015ට කලින් හිටපු මංකොල්ලකාරයෝ, මහ බැංකු කඩන්නේ සහභාගී වෙච්ච මංකොල්ලකාරයෝ ව්‍යවහාරික වාර්තාවට අනුව ගත්තාම 2015ට කලිනුත් මේ මහා බැඳුම් කර වංචාවන් වෙලා තිනවා. අන්න එතකොට ඒවායේ හිටපු අය, ඒවායේ මහ බැංකු අධිපතිවරු වෙලා හිටපු අය, එතකොට ග්‍රීක් බොන්ඩ් වලට සම්බන්ධ වෙච්ච අය, එතකොට හෙජින් ගනුදෙනු වලට සම්බන්ධ වෙච්ච අය, එතකොට ඒ සමාගම් වල හිටපු අය අර්ජුන ඇලෝසියස්ලම මේගොල්ලෝ ආයි කැරකිලාවිල්ලා මෙන්න 2019න් පස්සේ ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලෙත් මෙන්න මේ වංචාව දැන් ඉදිරියට ගෙන යන මේ MSP එකට මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් එකට මේක ලබා දෙනවා. මැඩ්‍රාස් සිකියුරිටි පින්ටන් එකට මේක ලබා දෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ අරක්කු කර්මාන්තේ ඉන්න අය කියන්නේ, ඒ අය කියන්නේ මේක මීට වඩා අඩුවට කරන්න පුළුවන්. ඒ අයගෙන් මේ පිළිබඳව සාකච්ඡා කළා නැහැ.
725කට කරන්න පුළුවන් මේකේ අවශ්‍ය නම් මේක දැන් මේකේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් 725කින් කරන්න පුළුවන් බෝතලයකට. හැබැයි දැන් මේ ස්ටිකර් එකට රුපියල් 2ක් ගෙවනවා. මේකට පිට වෙන මුදල රුපියල් බිලියන 2කට වඩා වැඩි. මොකද අවශ්‍ය කරනවා රටේ 2018 තියෙන සංඛ්‍යා ලේඛන වලට අනුව රටට අවශ්‍ය කරනවා රටේ අරක්කු බෝතල් මිලියන 32ක් භාවිතයේ යෙදෙනවා. වසරකට අරක්කු බෝතල් මිලියන 32ක්. එතකොට මේවට මේ ස්ටිකර් එක අලවන්න ගියාම අධික මුදලක් වැය වෙනවා. දැන් රුපියල් 2 ගානේ ගියාම මේකට අතිවිශාල මුදලක් වැය වෙනවා. රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් ඊට වඩා වැඩි මිසක් අඩු වෙන්නේ නැහැයි කියලා තමයි ඒ නිෂ්පාදකයන් කියන්නේ. එතකොට මේ පිළිබඳව දැනුමක් තියෙන අය විශේෂ මුද්‍රණකරුවන් කියන්නේ. එතකොට මේක ලංකාවේ මුද්‍රණකරුවන්ට නොදී අර පරණ පහුගිය ආණ්ඩුව කාලේ හොරුන් ලබා දීපු පහුගිය ආණ්ඩුකාරයේ ලුම්පන් දේශපාලන ප්‍රභූන් ඒ චෞර සමාගම් එක්ක කරපු ගණදෙනුව ඉදිරියට ගෙන යන්න මේ ආණ්ඩුවත් කටයුතු කරලා තිනවා. මේ ආණ්ඩුවේ ඉන්න මේ ලුම්පන් දේශපාලන ප්‍රභූන්. ඒතර මේක තමයි මේ ක්‍රියාත්මක වෙන මේ ජනතාව මේ මොහොතේදී තමන්ගේ ජීවිතය රැකගැනීමේ බරපතල සටනක ඉන්නවා. මිනිස්සුන්ට බෙහෙත් ටික නැහැ. ප්‍රමිතියට අනුව ප්‍රමිතිගත බෙහෙත් ටිකක් නැහැ. මිනිස්සුන්ගේ ආහාරවල ප්‍රමිතිය හොයන්නේ නැහැ ආණ්ඩුව ඒකට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ආණ්ඩුවට. මිනිස්සුන්ගේ බෙහෙත් වල ප්‍රමිතිය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ආණ්ඩුවට නැහැ. ඒ වගේ නෙමෙයි ප්‍රධාන ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන්නේ. එන්නත පිළිබඳව මිනිස්සු බරපතල උනන්දුවකින් කටයුතු කරනවා. මිනිස්සු ජීවිතය පිළිබඳ බරපතල අරගලයක ඉන්නේ, සැකයක සංකාවක ඉන්නේ. එහෙම තිබීදී අපිට පේන දෙයක් තමයි මේ ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නේ. ඒ ප්‍රමුඛතාවය පැත්තක තියලා අරක්කු බෝතලේ ප්‍රමිතිය කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? මේකත් මේ හොඳකට කරන දෙයක් නෙමෙයි. මම කියන්නේ මේක තමයි තියෙන මේ ලුම්පන්කම. මේකේ තියෙන බොහොම අපි කියන්නේ මේ අර අපේ වචන නෙමෙයි. ගුණදාස අමරසේකර මහත්තයාගේ වචන වලට අනුවම මේක තමයි වසල වෙළඳ කුලේ ස්වරූපය. වසල වෙළඳ පන්තියේ ස්වරූපය. මේ වසල වෙළඳ කුලය හැසිරෙන විදිය ඕනෑම දෙයකින් සල්ලි හම්බු කරන අර ජේ.ආර්. ජයවර්ධන උන්නේ කිව්වා වගේ බල්ලෝ මරලා හරි සල්ලි හම්බු කරමුයි කියන ආයේ සටන් පාඨය ඒ උද්ෘතය අන්න ඒ වගේ දෙයක් තමයි මේ කරන්නේ. මේ වෙලේ මිනිස්සුන්ට අවශ්‍ය කරන්නේ තමන්ගේ ආහාර ටිකේ ප්‍රමිතිය. මිනිස්සු පොල් තෙල් ටික ගන්න ගියාම දෙපාරක් නෙමෙයි 4-5 පාරක් හිතනවා. මිනිස්සුන්ට වහද මේ ලැබෙන්නේ පිළිකාකාරක පොල් තෙල්ද කියලා. මිනිස්සුගේ බෙහෙත් ටික පිළිබඳ බරපතල සැකයක් තිබෙනවා. ඒතර එවැනි තත්වයක මිනිස්සු එවැනි සැකයක සංකාවක මිනිස්සු ඉන්නේ. එහෙම ඉද්දි එවැනි දේවල් ඒ අත්‍යවශ්‍ය දේවල් වලට අවධානය යොමු කරනවා වෙනුවට මිනිස්සු මේ පිළිබඳ අවධානය යොමු කරන් ඉද්දි අතයටින් ගිහිල්ලා හොර සමාගම් එක්ක මේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් කියන සමාගම රටවල් ගණනාවකම මේ විදිහට දූෂිත දේශපාලනඥයෝ එක්ක ලුම්පන් දේශපාලනඥයෝ එක්ක ගනුදෙනු කරලා ඒ ගනුදෙනු නිසා ඒ රටවල් වලට විශාල හානියක් කරලා අවසානයේදී ඒ රටවල් වල ජනතාව පාරට බහැලා මේ සමාගම් එලවලා දාලා මේවා බ්ලැක් ලිස්ට් කරලා මේ සමාගමේ මෞසාකාව තියෙන මේ ඉන්දියානු සමාගම ඉන්දියාව පවා මේක බ්ලැක් ලිස්ට් කළා. ඉන්දියාවේ රටටත් ඉන්දියානු ආණ්ඩුවටත් හොරකම් කරපු ඉන්දියානු ආණ්ඩුවෙත් වංචනික විදියට ඉන්දියානු ආණ්ඩුවටත් වංචනිකව කටයුතු කරපු මේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් සමාගමට තමයි මේක ලබා දීලා තියෙන නැවත වතාවක්. ඒ නිසා අපිට පේන දෙයක් තමයි මේ ලුම්පන් දේශපාලන ප්‍රභූන් සහ මේ චෞර මේ වසල වෙළඳ සමාගම් අතර හවුල ඒ සංහිඳියාව ඒ අලයන්ස් එක දිගටම පවත්වගෙන යනවා. මේක දිගටම ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ නිසා අපි කියන්නේ මේක මේ පිළිබඳව වහාම අවදි වෙන්න ඕනේ. මොකද මේ අපේ රටේ ජනතාවගේ මුදල් රුපියල් බිලියන 2කට අධික මුදලක් රටින් පිට වෙනවා කියන්නේ. මේ වංචනික සමාගමකට ලබා දෙනවා කියන්නේ. ඔය සමාගම විතරක් මේක අතට අරගන්නේ නැහැ. අපි දන්නවා. මේ ලුම්පන් දේශපාලන ප්‍රභූන් ඒ දුම්පන් දේශපාලන ප්‍රභූන් ඒ අයත් මේකට හවුල්කාරයෝ වෙන්නේ නිකන් නෙමෙයි. මීයක් කඩන්නේ අතලේව කන්න නෙමෙයිනේ. රවි කරුණානායකලා අර්ජුන යලෝසියස්ලා මේවට සම්බන්ධ වෙනකොට අපි දන්නවා මේ මීයක් කඩන්නේ අතලේව කන්න නෙමෙයි කියලා. ඒ වගේ මේ හෙජින් ගනුදෙනු වෙනුයි. එතකොට මේ ග්‍රීක් බොන්ඩ් ගනුදෙනු වලට සහභාගී වෙලා අර ව්‍යවහාරික වාර්තාවට අනුව 2015ට කලිනුත් මේ මහ බැංකුවේ
මහ බැංකුව කඩන්න මහ බැංකුවේ මේ වංචනික වැඩවලට සහභාගී වෙච්ච අද ආණ්ඩුවේ ඉන්න මේ ආර්ථිකය හසුරුවන මේ වංචනික ලුම්පන් දේශපාලන ප්‍රභු මේ සමාගම් එක්ක එකතු වෙන්නේ නිකන් හින්න නෙමෙයි. නිසා මේවැ මුදල් කොහොමද යන්නේ කවුරු බෙදා ගන්නවද කියන එක මේ රටේ ජනතාව හොඳට දන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ කවුරු බෙදාගත්තත් මේ කාගේවත් ගෙදරින් ගේන සල්ලි නෙමෙයි. මේක මේ රටේ ජනතාවගේ සල්ලි. නිසා රටේ ජනතාවට වග කියන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව මැදිහත් කරවීම සඳහා කටයුතු කරන්න ඕනේ. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව